සුදර්ශනී කරන්න බුල්ලේ මැදිනේගේ අවසරයි ඒ වගේම තමන්සලා සියුම් දෙනාට ස්තුති ප්‍රකාශ කරන්න ඕනේ නිවාඩු දිනයක් වුණත් අද අපේ ආරාධනය පිළිඅරන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණීම පිළිබඳ උන්වහන්සේලා දැකලා ඇති මාධ්‍යයේ අපි මේ පහුගිය සති දවස් 10ක විතර කාලෙක තිස්සේ ඉඳලා දිනපතා මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා 66 වෙනි සංවත්සර උළෙල පිළිබඳ තමුන්වහන්සේලා හරහා ජනතාව දැනුවත් කරන්න කටයුතු කරනවා. දැන් මේ අද පවතින අද අපි මේ පවත්වන්න සූදානම් කරලා තියෙන ප්‍රවෘත්ති සාකච්ඡාව තමයි ඒ වැඩපිළිවෙලේ අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාව. ඒක හෙට තමයි සංවත්සර උළෙල පවත්වන්නේ. ඉතින් අපි තමුන්වහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා මෙතෙක් අපිට ලබා දුන්න ඒ අනුග්‍රහය වගේම අද සවස ඒ වගේම හෙට පුවත්පත්වල සමුදත් මම හිතන්නේ පුවත්පත්වල ඕනනම් දාන්න පුළුවන් අපි ඉදිරිපත් කරන කාරණා පුළුල් ප්‍රචාරයක් තමුන්වහන්සේලා පැත්තෙන් අපිට ලබා දෙන්න කටයුතු කරයි කියලා. අපි මේවර 66 වෙනි සංවත්සරවලට සුවිශේෂ තේමාවක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත පිළිල කරලා ප්‍රසිද්ධ කරන්න පටන් ගන්න තියෙනවා. හරි අතට හරි මතක ඒ වගේම සුපිරිසිදු දේශපාලනයක් කියන මේ තේමාව යටතේ තමයි මේවර 66 වෙනි සංවත්සර වල සංවිධානය කරන්න අපි කටයුතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා හැටියට වැඩබාර අරන් මේ සංවිධානය කරන්න කටයුතු කරන 3 වෙනි සංවත්සර උළෙල තමයි හෙට කැම්බල් පිටියේදී අපි බොහොම ඉහළ මට්ටමින් පවත්වන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. පළවෙනි සංවත්සර උළෙල උනාසල් මතක ඇති පොළොන්නරුවේ පැවැත්වුවා. ඒ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම විශාල පාක්ෂික පිරිසක් පොළොන්නරුවට පැමිණිලා පක්ෂයත් සමග ඒ අය ඉන්නවා කියන එක බොහොම පැහැදිලිව පෙන්වුම් කරා. ඒ වගේම ගිය වර්ෂයේ 65 වෙනි සංවත්සර වල කුරුණෑගල උන්වහන්සේ දන්නවා බොහොම ඉහළ මට්ටමින් පැවැත්වුවා කියලා. අත විශාල සුවිශේෂ පාක්ෂික ජනගංගාව කුරුණෑගලට ස්වේච්ඡාවෙන්ම පැමිණිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කයි ඒ සියලුම දෙනා ඉන්නේ කියන එක බොහොම පැහැදිලිව පෙන්වුම් කරනවා. සුදර්ශනී ඇමතුමගේ ආසනෙන් මගේ ආසනෙන් ලංකා පුරාම ආසන වලින් අති විශාල පිරිසක් කුරුණෑගලට සහභාගී කරගත්තා. දැන් මේවල මේ 66 වෙනි සංවත්සර වල පවත්වන අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා අපේ හිතේ කිසිම සැකයක් නැහැ. ඒත් වශයෙන්ම දැනට අපිට ලැබිලා තියෙන ප්‍රචාර අනුව වාර්තාගත වන පාක්ෂික ජනගංගාව කැම්බල් පිටියට සහභාගී වෙන්න දැන් සූදානම් වෙමින් පවතිනවා කියලා. මම හිතන්නේ කිසිම කෙනෙක් නොහිතන අති විශාල පාක්ෂික පිරිසක් හෙට ස්වේච්ඡාවෙන්ම කැම්බල් පිටියට පැමිණෙන්න දැන් සිරුණු කටයුතු සූදානම් කරලා අමාරුයි. ළමනාසලට බලා ගන්න පුළුවන්. ඒ පළවෙනි සංවත්සර උළෙල ඉඳන් ආපු ගමන සාර්ථකද නැද්ද කියලා. ඒකද අපි ඒ අතරතුරේදී ඔයාලට මතක ඇති අපි මැදින රැලි 3ක් මේ වෙනකොට පවත්වන්නත් කටයුතු කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මම පෙන්වීම උපදෙස් මත ඒ මැදින රැලි 3 දිහා බැලුවම අපි දකිනවා හැම වර්ෂයක් පාසාම ඒ පවත්වපු ඒ මැදින රැලි විශාල වර්ධනයකට පරිවර්තනය වුණා කියලා. පිරිස් බලය පැත්තෙන් බැලුවාම පිරිස් සහභාගීත්වයේ දිහා බැලුවාම අර හයිඩ් පාක් එකේ තිබුණු රැස්වීම ඊට පස්සේ ඊට වඩා විශාල යෝධ රැලියක් ගාල්ලේ පැවැත්තුවා. අන්තිමට 7:00 වෙනකොටත් ඇත්ත වශයෙන්ම ජනතාව එනවා. තාම ඒ තරමට ජනතාව ඒ වගේම ගැටඹේ මේ වර්ෂයේ සුවිශේෂ අති විශාල
ජනගංගාවක් ඒ රැලි වලට සහභාගී වුණා. ඉතින් අපි බොහොම පැහැදිලිව දකිනවා ඇත්ත වශයෙන්ම විශාල යහපත් පරිවර්තනයක්. පාක්ෂිකයෝ දැන් තේරුම් ගන්න පටන් අරන් තියෙනවා ඇත්ත වශයෙන්ම පුද්ගලයොත් එක්ක නෙවෙයි සිටිය යුත්තේ පක්ෂයත් එක්ක සිටිය යුතුයි කියලා. පුද්ගලික දේශපාලනය ඒ ආරම්භයේදී ඇත්ත වශයෙන්ම රජ වුණා. හැබැයි ජනතාව පාක්ෂිකයෝ විශේෂයෙන්ම තේරුම් ගත්තා තමන් පක්ෂයත් එක්ක සිටිය යුතුයි කියන එක. මොකද පක්ෂයක් කියන්නේ ප්‍රතිපත්ති මත ගොඩනගලා තියෙන විහුය. එතකොට ඒ ප්‍රතිපත්ති ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා තමයි අත් වශයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෝ කියලා කියන්නේ. අපිට නායකයෝ ඉන්නවා. හැබැයි අපි පක්ෂයත් එක්ක ඉන්නේ පක්ෂයේ ප්‍රතිපත්ති අපේ හදවත් වලට අපේ මනසට වඩා ගැළපෙන නිසා. නැත්නම් අපි යනවා වෙනින් තැනට. ඒ ප්‍රතිපත්ති මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිලා තියෙන්නේ. ඒකට පාක්ෂිකයෝ තේරුම් ගන්න තියෙනවා දැන් ඒ ප්‍රතිපත්ති පාවා දෙන්න බෑ කියලා. පුද්ගලයෝ යනවා. පුද්ගලයන්ට ආදරය කරන්න පුළුවන්. හැබැයි පක්ෂය ආරක්ෂා කරගත්තොත් තමයි ඒ ප්‍රතිපත්ති ආරක්ෂා වෙන්නේ කියන සිතුවිල්ල දැන් ඒ මනස් වලට ඇතුල් වෙලා දැන් වඩා පාක්ෂිකයෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා පක්ෂය රකින්න පක්ෂය ශක්තිමත් කරන්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක බොහොම පැහැදිලි. අර මම කියපු උදාහරණ දිහා බලුවා. ඊටසෙම මම නම් දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවුරු හරි මට කිව්වොත් විග්‍රහ කරන්න කියලා. කොහොමද ජාතික පක්ෂයක් හැටියට හඳුන්වන්නේ කියන එක මම කියන්නේ ඉස්සල්ලාම අපි මේ රටේ සියලුම ජන කොටස් නියෝජනය කරන්න ඉදිරිපත් වෙලා තියෙන පක්ෂයක් කියලා. සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද, මෙලේද මේ සියලුම දෙනා අපේ ශ්‍රී ලාංකික පුරවැසියෝ. එතකොට ජාතික පක්ෂයකට බෑ ජාතිවාදයක් පදනම් කරගෙන ගමනක් යන්න. දේශපාලන ගමනක් කීසෙත්ම යන්න බෑ. එතකොට ප්‍රාදේශීය පක්ෂයක් වෙනවා. නැත්නම් සුළු පිරිසකගේ පක්ෂයක් වෙනවා. ජාතික පක්ෂයක් කිව්වහම සියලුම දෙනා නියෝජනය කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. සියලුම දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සිතුම් පැතුම් ඉෂ්ට කළා දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ. පක්ෂයේ ඒ වැඩපිළිවෙල ඒ විදිහට ක්‍රියාත්මක කරොත් පමණයි අත් වශයෙන්ම විශේෂයෙන්ම ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා මේ රටේ සියලුම ජන කොටස් වල ඒ අයිතිවාසිකම් දිනා දෙන්න අපි පෙනී සිටින පක්ෂයක් කියන එක වචනෙන් පමණක් නෙවෙයි ප්‍රායෝගිකව පෙන්වුවොත් පමණයි අපිට කියන්න පුළුවන් අත් වශයෙන්ම අපි ජාතික පක්ෂයක් කියලා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන දිහා බැලුවම SWRD බණ්ඩාරනායක අගමැතිතුමාගේ දිවංගත අගමැතිතුමාගේ කාලේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වශයෙන්ම එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ජාතික පක්ෂයක් හැටියට අපේ පක්ෂය හඳුන්වන්න. මොකද අපිට හැම ජන කොටසකින්ම අත් වශයෙන්ම මේ සහයෝගය ලැබුණා. හැබැයි පහුගිය රජයේ කාලේ විශේෂයෙන්ම මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ පාලන තන්ත්‍ර කාලේ ඒ අවසාන කාලයේදී විශේෂයෙන්ම අපි දැක්කා ජාතිවාදයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතුල් වෙනවා. අපි දැක්කා සන්දානයේ සමහර කොටස් වේදිකාවල කරපු කතා හරහා අපේ ජාතිවාදී පදනමක් තියෙනවා කියන එක ජනතාව අතරට ගියා. දැන් මම අවුරුදු 30ක් දේශපාලනය කරලා තියෙනවා මේ රටේ. අපි අනන්ත ප්‍රමාණ ජනාධිපති මැතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ වලට අපි සහභාගී වෙලා තියෙනවා. වේදිකාවල රැඳී ඉඳලා තියෙනවා. වේදිකාවල ඉඳලා අපි කතා කරලා තියෙනවා. මම දකින දෙයක් තමයි හැම විටම අර දැන් කියමුකෝ පිට්ටනියක කියලා අපේ රැස්වීම තියන්නේ. එතකොට පිට්ටනියේ අපේ පාක්ෂිකයෝ අපි ගේනවා. සමහරු ස්වේච්ඡාවෙන් එනවා, සමහරු බස් දීලා අපි අරගෙන එනවා. මොකද සෙනඟ පෙන්වන්න ඕනේ. හරිද? රැස්වීමක් සාර්ථක වෙන්නේ සෙනඟ පෙන්වුවම තමයි. මොකද නැත්තම් ඊළඟ දවසේ
කියන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හයියක් නැහැ මිනිස්සු හිටියේ නැහැ රැස්වීම ෆේල් අරෝමේවා කියනකොට ඉතින් ඒක අපිට දේශපාලන වශයෙන් බලපාන. එතකොට අපි දකිනවා ඇත්ත වශයෙන්ම ඔය කතා ඉදිරිපත් කරනකොට විශේෂයෙන්ම සන්දානයක් හැටියට වෙනත් පක්ෂවලට අපි ඒ අවස්ථා දෙන්න ඕනේ. ඉතින් අර ඉස්සරහ ඉන්න ස්පිරිට් එක නැත්තම් අර අපේ නියම පිරිසිදු පාක්ෂිකයෝ විසිල් ගහනවා කෑ ගහනවා හරිද කාව හරි චරිත ඝාතනය කරනකොට ඒක හරි විනෝදයෙන් ඒක බාර ගන්නවා හරිද හැබැයි මං හැම වෙලේම හිතන දෙයක් තමයි මේගොල්ලෝ නෙවෙයි තීරණාත්මක ඡන්දය කියන එක. පාක්ෂිකයෝ ගිහිල්ලා ඡන්දය දෙනවා. හරිද? පාක්ෂිකයෝ මැතිවරණයකදී ගිහිල්ලා කොහොමද ඡන්දය දෙනවා. හැබැයි ආණ්ඩුවක් බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා නම් අපි සමත් වෙන්න ඕනේ අර කඩමණ්ඩි වල ඉඳලා අපේ කතා අහලා තීරණයක් ගන්න ඉන්න අයගේ ඡන්දෙත් ගන්න. ග්‍රවුන්ඩ් එකේ ඉන්න අය පමණක් නෙවෙයි ග්‍රවුන්ඩ් එකේ ඉන්න අයත් අපිට අවශ්‍යයි. හැබැයි තීරණාත්මක ඡන්දේ තියෙන්නේ අර කඩමණ්ඩි වල ඉඳලා තේ එකක් බීලා කියන්නේ නැද්ද? කේල් ගෙඩියක් කකා මේ අපි මොකද්ද කියන්නේ කියන එක අහගෙන ඉන්න අය. මධ්‍යස්ථ මතදාරින්ගේ ඡන්ද, පාවෙන ඡන්ද, සුළු ජන කොටස් වල ඡන්ද. මේව නැතුව ආණ්ඩුවක් හදන්න බෑ. අපි දැක්කනේ පහුගිය මහමැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ නායකත්වය දෙන්න කියලා වගකීම පැවරුවා අන්තිමට අපි බැස්සා 95කට. අපි කරපු කතා වේදිකාවලින් ඇත්ත වශයෙන්ම අර කොටස පිළිගත්තේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරා. ඉතින් ජාතික පක්ෂයක් නම් අපි ඇත්ත වශයෙන්ම ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා අපි පැහැදිලි පණිවිඩයක් ජනතාවට දෙන්න ඕනේ. අපි සියලුම දෙනාගේ පක්ෂයක් හැටියට පෙනී සිටින්න අපි කටයුතු කරනවා කියන එක. මේ කටයුත්ත කරන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පමණයි. මම නම් දකින විදියට. මොකද එතුමාගේ මධ්‍යස්ථ භාවය, එතුමාගේ ප්‍රගතිශීලී අදහස්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම, නීති ආධිපතිත්වයට හිස නමන විදිහ, ඒකාධිපති පාලනය ප්‍රතික්ෂේප කරපු නායකයෙක් හැටියට මේ හොඳ යහපත් ගතිගුණ නිසා පාක්ෂිකයන්ගේ ආදරය පමණක් නෙවෙයි එතුමාට වර්ෂයක් පාසා වර්ධනය කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ අර පාවෙන ඡන්ද මධ්‍යස්ථ මතධාරීන්ගේ සිතුම් පැතුම් වලට අවශ්‍ය විදිහට මේ රට පාලනය කරන්න සුළු ජන කොටස් බලාපොරොත්තු වෙන මේ පුළුල් සංහිඳියාව එයාට ලබා දෙන්න ඉදිරිපත් වීම මේ සියල්ලක්ම එතුමා සතු ලක්ෂණ යහපත් ලක්ෂණ. දැන් මේ යහපත් ලක්ෂණ තියෙන නායකයෙක් අපිට අවශ්‍යයි ඉදිරියේදී අපේ ආණ්ඩුවක් අපි පිහිටවන්න කටයුතු කරන අවස්ථාවේදී. එතකොට අපි දැක්ක ඇත්ත වශයෙන්ම පහුගිය ඒ ගැටඹේ රැස්වීමේදී අපි දැක්ක කොච්චර පිරිසක් ආවද කියලා උන්වහන්සේ දැකලාදී කොච්චර පිරිසක් ආවද කියලා උතුරේ. දැන් කලින් ඇත්ත වශයෙන්ම මේ වගේ සහභාගීත්වයක් තිබ්බේ නැහැ උතුරේ. උතුරෙන් විශාල පිරිසක් ආවා. නැගෙනහිරෙන් මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ආවා. දැන් අපිට නායකයෙක් ඉන්නවා ඒ පණිවිඩය දෙන්න ඒ වගේම මේ නායකයා කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ස්ථාවරයක ඉඳලා රට පාලනය කරන නායකයෙක් හැටියට අපිට ඒ ජන කොටස් නැවත වරක් අපිට එක්කහුව කර ගැනීමේ ප්‍රවණතාවයක් දැන් ලැබිලා තියෙනවා. මම කලින් කිව්වා වගේ පෞද්ගලික මහ මැතිවරණයේදී ඒ ජනාධිපති මැතිවරණයේදී අපි දැක්කනේ ඒ කරපු කතා ඒ ජාතිවාදී ප්‍රකාශ නිසා ඇත්ත වශයෙන්ම අර ජනාධිපති මැතිවරණයකදී ජයග්‍රහණය කරන්න අවශ්‍ය ඡන්ද ප්‍රමාණය අපින් ඉවත් වුණා තමයි. ඒ පහුගිය රජය කටයුතු කරපු ආකාරයේ සිද්ධීන් ගණනාවකදී කටයුතු කරපු ආකාරය නිසා වැරදි පණිවිඩයක් එවුවම අලුත්ගම කවුතර දිස්ත්‍රික්කයේ සිද්ධිය නිසා මුස්ලිම් ජනතාව කවුතර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව විතරක් නෙමෙයි අපිට නැති වුණේ. මුළු මහත් ලංකාවේම මුස්ලිම් ජනතාව අපෙන් ඉවත් වෙන්න තීරණය කරා. බොහොම සුවල්පයයි අපිත් එක්ක හිටියානම් හිටියේ. ඒ වගේම දෙමළ ජනතාවත් ඇත්ත වශයෙන්ම හිතුවා අපිට තවපාරක් මේ අයට ඡන්දෙ දීලා අපි පත් කරගත්තොත් අපි අයිතිවාසිකම් සියල්ලක්ම පාගා දායි කියලා. අපිට මේ රටේ ඉන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙනවා කියලා බොහෝ විශාල අධිෂ්ඨානයකින් ගිහිල්ලා ඡන්දෙ පාවිච්චි කරා. මධ්‍යස්ථ මතධාරීන් පාවෙන ඡන්ද
ඒ විදිහට අපෙන් ඉවත් වුණා. සමහර ප්‍රගතිශීලී අපේ පාක්ෂිකයෝ බව ඡන්දේ නොදී හිටියා. පෞල්වාදයේ දිහා බලලා. ඒ ප්‍රාන්තරවාදයට එරෙහිව කරපු ඒ කටයුතු දිහා බලලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දි තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකත්වයේ අරගෙන හරි අතට හරි මගට සුපිරිසිදු දේශපාලනයක් කියන තේමාවක් යටතේ මේ 66 වෙනි සංවත්සරවල සංවිධානය කරන්න කියලා අපි සිළුම දෙනාට උපදෙස් ලබා දීලා තියෙනවා. අතවසෙන්ම එතුමා පහුගිය වකවානුවේ කටයුතු කරලා තියෙන ආකාරය දිහා බැලුවම උන්වහන්සේලාට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් හේතු ගණනාවක් තියෙනවා එතුමා වචනේට පමණක්. ඒ තේමාව ක්‍රියාත්මක කරපු කෙනෙක් නෙවෙයි කියන්නේ. මම ප්‍රායෝගිකව අපිට උදාහරණ කීපයක් දෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අර බැඳුම් කර සිද්ධිය. උන්වහන්සේ දන්නවා. ඒ බැඳුම් කර සිද්ධිය ලොකු ප්‍රශ්නයක් වුණාම පාර්ලිමේන්තුවේ කෝප් වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක පෙන්නපු හැටිය එතුමා ජනාධිපති කොමිසමක් පත් කරා. එතුමාගේ බලතල පාවිච්චි කරලා මම මතකයි ඒ ජනාධිපති කොමිසම පත් කරපු අවස්ථාවේදී විපක්ෂයේ ඉන්න අය මොකද්ද කිව්වේ කියලා. විපක්ෂයේ ඉන්න අය පාර්ලිමේන්තුවෙත් ඉඳන් කිව්වා මේ කොලේ වහලා ගහන ගේම් එකක් මේක කියලා. නැත්තම් මේක මේ වහන්න කරන දෙයක්. දූෂිතයෝ රැකගන්න කරන දෙයක්. ඔය ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාගේ යටතේ තියෙන්නේ. එතුමාට පුළුවන් ඒ වාර්තාව හංගන්න, විකෘති කරන්න, ඒ අයව මෙහෙවන්න. ඒ නිසා මේක නෙවෙයි හරි මාර්ගයේ මේව හොයන්න මේක වැරදි කියන විවේචන වලට එතුමාට මුහුණ දෙන්න සිදු වුණා. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද එතුමාගේම කැබිනට් මණ්ඩලයේ ඇමතිවරයෙක් ඒ සිද්ධිය පදනම් කරගෙන එතන ඇති වුණු ඒ සාක්කියක් පදනම් කරගෙන ඉල්ලස් වෙනවා. එතුමා කියනවා මම පැත්තකට වෙනවා මේ පරීක්ෂණ නිවැරදිව කෙරෙන්න ඕනේ. ස්වාධීනව කෙරෙන්න ඕනේ. මං රජයේ අමාත්‍යවරයෙක් හැටියට හිටියොත් මේක බලපෑමක් ඍජුව හෝ වක්‍රව ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මම පැත්තකට වෙනවා කියන එක. බලන්න කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී ගමනක්ද කියලා එතුමාගේ මේ අතිගල් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ යන්න පටන් අරන් තියෙන්නේ. දැන් ඒ කොමිසමට කිසිසේත්ම ඇඟිලි ගහන්නේ නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයිනේ. ජනාධිපතිවරයාට තිබ්බනේ. ඒවා ඔක්කොම වහන්න ඕමනා නම් ඒවා කිසිසේත්ම ඇඟිලි ගැහුවේ නැහැ. මොකද එතුමාට උමනා වුණේ මේ රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත හොයන්න. උමාඔය සිද්ධිය ගත්තාම රමුණන්ස දන්නවා බරපතල ප්‍රශ්නයක් වුණා. ඒ ඌව ප්‍රදේශයේ ජනතාව එළියට බැස්සා. මොකද ජනාධිපතිතුමා කිව්වේ ජනාධිපතිතුමා නිලධාරීන්ගේ ඒ අයුතු ක්‍රියාවන් වහන්න කටයුතු කරේ නැහැ. නැත්තම් එතුමා මේ ඇත්ත කියන්නේ නැතුව එතුමා මේක මේ සාධාරණීකරණය කරන්න එතුමා ඉදිරිපත් උනේ නැහැ. එතුමා එනං කිව්වා මම ඉන්නේ ජනතාවගේ පැත්තේ කියලා. ඉතින් මේවා නිසා තමයි අත්ත වශයෙන්ම මේ වගේ හැසිරීම් නිසා තමයි අද ජාත්‍යන්තරයේ පවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව විශාල වශයෙන් පිළිගන්න කටයුතු කරලා තියෙන්නේ. මේ පිළිගැනීම එතුමාගේ මේ ජාත්‍යන්තර පිළිගැනීම නිකම් මේ ඉබේම ඇති වුණු දෙයක් නෙවෙයි. ජනාධිපති නිසා ඇති වුණු දෙයක් නෙවෙයි. එතුමාගේ ක්‍රියාකලාපය නිසා. කවුද මෑත ඉතිහාසයේ මට කියන්න රටේ නායකයෙක් Taman සතු බලතල ස්වේච්ඡාවෙන්ම පරිත්‍යාග කරන්න නැත්නම් ඉවත් කරගන්න කටයුතු කරපු නායකයෙක් ඉන්නවද ලෝකේ? ලංකාවේ නෙවෙයි ලෝකේ නෑ. හරිද? ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අන්තිමට කිව්වා ඔක්කොම දෙන්න බෑ. ඔක්කොම ඉවත් කරන්න බෑ. සමහර ඒවා ඉවත් කරන්න පුළුවන්. අනිත් ඒවා ජනමත විචාරණයකට යන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි එතුමාගේ අස්සනින් එතුමා කිව්වා මේවා ඕනේ නෑ මට. හරිද? මේවට ලකුණු ලැබෙනවා. අපේ රටේ ජනතාවගෙන් ලකුණු ලැබෙනවා පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ වෙනත් නායකයෝ අපේ නායකයව ප්‍රශංසාවට ලක් කරනවා. ඒ නිසා තමයි එතුමත් එක්ක මම එක ඔය සමුළු වලට ගියාම අපිට මේ දැන් කාවද හම්බෙන්නේ කියන එක අපි හිතන්න ඕනේ නැහැ. අපේ ගාවට ඇවිල්ලා කියනවා අපිට ඔබතුමාගේ මේ නායකයව හම්බෙන්න ඕනේ කියලා. දැන් ඊයේ පෙරේදා මේ නිෂා විශ්වාල් වෙනුවෙන් දැන් පත් කරලා තියෙන එක්සත් මේ ඇමරිකාවේ සහකාර ලේකම් තුමියා ආපු අවස්ථාවේදී මොකද්ද කිව්වේ?
ජනාධිපතිතුමාට ස්තුති කරා සංහිඳියාවට යන ගමන බොහොම ශක්තිමත් ආකාරයෙන් යන්න නායකත්වය ලබා දීම පිළිබඳ. අපිට මීට කලින් ওই වගේ දේවල් අහන්න ලැබුණා. දැන් තවසෙම්ම එතුමාගේ මේ පැහැදිලි නායකත්වය, පිරිසිදු නායකත්වය, යහපත් නායකත්වය දේශීය වශයෙන් පමණක් නෙමෙයි ජාත්‍යන්තර පිළිගැනීම නිසා අපේ හිතේ කිසිම සැකයක් නැහැ 2020 වෙනකොට අපේ ආණ්ඩුවක් පිහිටවන්න අපිට කටයුතු කරන්න පුළුවන් කියලා. එතුමාගේ නායකත්වයේ මත තමයි මේ ගමන යන්න ඕනේ. මේ 66 වෙනි සංවත්සර වලත් එතුමා ඉඳන් කිව්වේ නිකම් මේ සෙනග ගෙනත් විතරක් පෙන්නලා හරියන්නේ. අපි වැදගත් තේමාවක් පදනම් කරගෙන අපි මේ 66 වෙනි සංවත්සර උඩල අපි පවත්වමු කියලා. ඒක තමයි සුපිරිසිදු දේශපාලනය කියන තේමාව ගෙනාවේ. එතුමා ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා සුපිරිසිදු දේශපාලනය ක්‍රියාත්මක කරන්න එතුමා බැඳී ඉන්නවා කියලා. එතුමාගේ පැත්තේ එක්කෙනෙක් වුණත් ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් වුණත්, එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් වුණත්, වෙනත් පක්ෂයක ඇමතිවරයෙක් වුණත් වැරදි නම් වැරදි. ඒකයි එතුමාගේ පදනම. ඒ නිසා හෙට පවත්වන මේ 66 වෙනි සංවත්සර වල තේමාවක් මත, පැහැදිලි තේමාවක් මත, ජනතාවගේ සිතුම් පැතුම් මත විශාල වශයෙන් සාර්ථක අන්දමින් පවත්වන්න අපි කටයුතු කරන්න සියලුම දේවල් සූදානම් කරලා තියෙනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ, කාන්තා සංවිධානයේට නායකත්වයේ නිරන්තරයෙන්ම දෙන අපේ ෆර්නන්ඩෝ පුල්ලි මැතිණිය අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙලා තියෙනවා. එතුමිය පහුගිය පළාත් පාලන ඒ පනත ගෙන ආපු අවස්ථාවේදී ලොකු සක්නක් දුන්නා. කාන්තා නියෝජනය ආරක්ෂා කරන්න, වැඩි කරන්න නිරන්තරයෙන්ම කාන්තාව වෙනුවෙන් සටන් කරන බොහොම පිරිසිදු දේශපාලනඥයෙක් හැටියට එතුමියට දැන් අපි ආරාධනා කරනවා ඒ පිළිබඳව තමුන්නාසය දෙන්නවා කරන්න කියලා. ගරු මහින්ද සමරසිංහ ඇමතිතුමනි, මේ මාධ්‍ය හිතවතුනි, මට පෙර කතා කරපු මහින්ද සමරසිංහ ගරු ඇමතිතුමා කිව්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වෙනි සංවත්සරය ඉතාමත්ම උත්සවාකාරයෙන් සහ පැහැදිලි තේමාවක් යටතේ ඊට දවසේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමරන්න සියලුම කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. මම හිතන්නේ අද වගේ දවසක තමයි අවුරුදු 66කට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදෙන්නේ. විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිතුමා එදා යුගයේ අවශ්‍යතාවයක් වෙලා තිබුණා සාමාන්‍ය ජනතාවනේ පක්ෂයක් හදන්න. එදා මොකද එක පක්ෂයයි මේ රටේ ඉන්නේ. මේ පක්ෂය සීමා වෙලා තිබුණා යම් යම් සමාජ තලයේ හිටපු ඉහළ පැලැන්තිය සමාජයට. නමුත් මේ සියලුම අයට එකතු කරගෙන හදපු පක්ෂය, ඒ වගේම ජාතික පක්ෂයක් හැටියට ගියේ. එදා බණ්ඩාරනායක මැතිතුමාත් සියලුම සුළු ජන කොටස් එකතු කරගෙන හැදුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිකම දීලා තිබුණා මුස්ලිම් ජාතිකයෙකුට වගේම දමිළ ජාතිකයෙකුට. ඒ ජාතික පක්ෂයේ යම් යම් කාලවලදී ජාතිවාදී ස්වරූපයක් උසලපු නිසා අපිට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා කියලා මහින්ද සමරසිංහ මැතිතුමා කිව්වා. හැබැයි අද වෙනකොට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නැවත ජාතික පක්ෂයක් හැටියට සියලුම ජන කොටස් වලට දොර ඇරලා තියෙන පක්ෂයක් හැටියට නායකත්වය දෙන්න වර්තමාන ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කටයුතු කරගෙන යනවා. ඒ වගේම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 66ක් ඉතාමත්ම ශක්තිමත් ගමනක් ඇවිල්ලා තියෙනවා. පිහිටවල අවුරුදු 5ක් වගේ කාලයක් ඇතුළත ආණ්ඩු බලය අරගෙන ආණ්ඩු බලයේ හිටියා, විපක්ෂයේ හිටියා, නැගිට්ට වැඩි නැගිට්ට යුගයක් තිබුණා. හැබැයි ශක්තිමත් ගමනක් ඇවිල්ලා තිනවා. අද වෙනකොට 94 ඉඳන් අද දක්වා මේ රටේ ජනාධිපතිවරු බිහි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කියන එක අපි සන්තෝෂයෙන් මතක් කරගන්නවා. 94 ඉඳලා 2010 වෙනකම් අපේ පක්ෂය ජනාධිපතිවරු පත් කරගත්තා. 2015 ජනවාරි 8 වෙනිදා පත් වෙච්ච ජනාධිපතිතුමා අපේ පක්ෂය බාරගත්තා. මොකද එදා තරඟ කෙරුවේ පක්ෂයේ සභාපති සහ පක්ෂයේ ලේකම්තුමා. ඒ නිසා පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්තුමා කියන එක අපි මේ අවස්ථාවේ සන්තෝෂයෙන් මතක් කරනවා. එතුමා මේ පක්ෂය බාර අරගෙන අද අභියෝග මැද්දේ ඉතාමත්ම සාර්ථක ගමනක් අද වෙලා තියෙනවා. එතුමාට අවශ්‍ය පිරිසිදු දේශපාලනයක්, පිරිසිදු පක්ෂයක්, ප්‍රතිපත්ති මත පිහිටපු පක්ෂයක් හදන්න
අද එතුමා ඒ සඳහා නායකත්වය දීලා තියෙනවා. මොකද රටක ජනතාව අද ඉල්ලන්නේ මොකක්ද? පිරිසිදු දේශපාලනය. රටක් දියුණු වෙනවා කියන්නේ රටක් සංවර්ධනය වෙනවා කියලා කියන්නේ අපි මේ කතා කරන යටිතල සංවර්ධනය විතරක් නෙමෙයි පාරවල් හැදෙන එක, අධිවේගී මාර්ග හැදෙන එක, ආර්ථිකය දියුණු වෙනවත් එක්කම මිනිස්සු දියුණු වෙන්න ඕන. මිනිස්සුගේ ආකල්ප දියුණු වෙන්න ඕන. මිනිස්සු පිරිසිදු වෙන්න ඕන. දේශපාලන නායකයෝ පිරිසිදු වෙන්න ඕන. අන්න ඒ පිරිසිදු බව ඇති කරන්න තමයි අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බොහොම කැපවීමෙන්, බොහොම ඉවසීමෙන්, බොහොම උපේක්ෂාවෙන් අද කටයුතු කරන්නේ. අද පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන විශේෂයෙන්ම අපි කියන්න ඕන අපේ පක්ෂය බොහොම කාන්තාවන්ට බොහොම මිත්‍රශීලී පක්ෂයක්. අපේ පක්ෂයේ සභාපතිකම් වැඩිපුරම වැඩි කාලයක්ම දරලා තියෙන කාන්තාව. විශේෂයෙන්ම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි මේ පක්ෂයේ සභාපතිත්වයේ දීර්ඝ කාලයක් ඉස්සුනා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලය තමයි මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂයෙන්ම උතුරු කරේ ස්වර්ණම යුගයේ තිබිච්ච කාලය. දැන් ඒ යුගය නැවත ඇති කරන්න වත්මන් ජනාධිපතිතුමා කටයුතු කරගෙන යනවා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වයේ දරුවා අවුරුදු 10ක් වගේ කාලයක්. අද වෙනකොට සාමාන්‍ය කාන්තාවකට දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේ ඉඩකඩ තහවුරු කරලා දෙනවා අද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අද සම්මුතිවාදී රජය. විශේෂයෙන්ම 2012 පළාත් පාලන සංශෝධන පනත ගෙනාපු වෙලාවේ මැතිවරණ මේ මනාප ක්‍රමයේ අවශ්‍ය වෙලා සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වලා දුන්නා. ඒ වෙලාවේදී අපි පක්ෂයේ බොහොම අලුතෙන් පාර්ලිමේන්තුවට ගියා හැටියට අපි ඉල්ලීමක් කරුවා කාන්තාවන් වෙනුවෙන් නිශ්චිත ප්‍රතිශතයක් දෙන්න කියලා. අපිට ඒ වෙලාවේ ඒ ඉල්ලීම අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ මේ සම්මුතිවාදී ආණ්ඩුවට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වයෙන් දුන්නා පස්සේ එතුමාගේ මැතිවරණ වේදිකාවල කතා කරපු කාන්තා නියෝජනය වැඩි කරන්න 2016 අංක 1 ධර්ම පනතේ එදා අගමැතිතුමා පනතක් ගෙනල්ලා අනිවාර්ය නියෝජනයක් ලැබලා දුන්නා. ඊට පස්සේ නැවත පළාත් පාලන ඡන්දය සංශෝධනයේ ඉදිරිපත් වෙච්ච වෙලාවේ අපි දැක්කා කාන්තා නියෝජනයේ කාන්තාවට ලැබිච්ච 125% අඩු වෙන ප්‍රවණතාවයක් අපි දැක්කා. අපි ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ හැටියට මම විරෝධතාවය ප්‍රකාශ කෙරුවා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට, පළාත් පාලන ඇමතිතුමාට, අගමැතිතුමාට ඒ වගේම මට අවස්ථාවක් හම්බුණා පළාත් පාලන ඇමතිතුමා එක්කම මෙතන මාධ්‍ය සාකච්ඡාවක් තියලා එතුමා කිව්වා අලුත් සංශෝධනයේදී කාන්තා නියෝජන 1400ක් වෙනවා කියලා. මම ගණන් හදපුවම 116. මම ඒ වෙලාවෙම ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කළා. අද පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. හරිද ඒ කතා කරන්න වැරද්ද වෙනුවෙන් පෙනී හිටින්න අද අතිගරු ජනාධිපතිතුමා අපිට අවකාශ ලබා දීලා තියෙනවා. කතා කිරීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි සාධනීය විවේචනයේ ඉඩකඩ තියෙනවා. ඒ අනුව අපිට හැකියාව ලැබුණා අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් නුබෝදා සම්මත කරපු පළාත් පාලන සංශෝධනයේදී නැවත කාන්තාවගේ හැම පළාත් පාලන ආයතනයකම කාන්තා නියෝජනය 125කින් ශක්තිමත් කරලා එය නැවත ලබා ගැනීමට අපිට හැකියාව ලැබුණේ අපේ පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආශිර්වාදය. ඒ වගේම අපිට ඒ සඳහා අගමැතිතුමාගේ සහයෝගය තිබුණා. ඒ වගේම තමයි විශේෂයෙන් පළාත් පාලන ඇමතිතුමා. එතුමා එක්ක සාකච්ඡාවට ගණනාවක් අපි පවත්වලා එතුමා ඒ සඳහා උපරිම සහයෝගය දුන්නා. අද වෙනකොට සියලුම කාන්තාවන්ට පළාත් පාලනයට ඡන්දයෙන් ඉදිරිපත් වෙන්න ඒ වගේම සමානුපාතික ලැයිස්තුවට ඇතුළු වීම සඳහා ඉඩකඩ ලැබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ හැටියට ග්‍රාමීය ජනතාවට විශේෂයෙන්ම කාන්තාවට අද සුවිශේෂී අවස්ථාවක් ලැබිලා තිනවා කාන්තාවට එන වෙන පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් වෙන්න. ගමට වගේ කියන මන්ත්‍රීවරයෙක් තෝරාපත් කරගන්නවා. ඒ වගේම තමයි කාන්තා නියෝජනය අනිවාර්ය 125 කරලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුපිරිසිදු පක්ෂයක් හැටියට සුපිරිසිදු දේශපාලනයක් හඳුන්වලා දෙන්න, ප්‍රතිපත්තිමය දේශපාලනයක් හඳුන්වලා දෙන්න අද වත්මන් සභාපති අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කරගෙන යනවා. මේක තමයි යුගයේ අවශ්‍යතාවය. ඒ නිසා අත්වල් බැඳ ගන්න ග්‍රාමීය මට්ටමේ සංවිධානය වෙලා පක්ෂ සංවත්සරය 66 වෙනි සංවත්සරය සමරන මේ අවස්ථාවේදී ප්‍රතිපත්තිමය දේශපාලනය තුළ පක්ෂය නැවත ප්‍රචලිත කරලා පක්ෂයේ ඒ අභිමානය රැක ගන්න අපිත් එක්ක අත්වල දැනගන්න කියලා සියලුම කාන්තාවන්ට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආදරේ සියලුම දෙනාගෙන් අපි මේ අවස්ථාවේදී ගෞරවණීය ඉල්ලා සිටිනවා.
තිබුණ එක 116ට අඩු වෙන සමහර පළාත් බාන ආයතනවල 10 දක්වා අඩු වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි විරෝධතාවය ප්‍රකාශ කරලා සාකච්ඡා කරලා සංශෝධන ඉදිරිපත් කරලා පළාත් බාන ඇමතුමා ඒක සාතික කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණේ සභාපතිතුමියට මම හැමෝටම ලිඛිතව දැනුම් දුන්නා. ඒ වගේම කාන්තා සංසදයේ සීනම මන්ත්‍රීවරයෙනුත් මේ සඳහා පෙනී හිටියා. මොකද කාන්තා අයිතිය දේශපාලන වේදිකකින් තොරව සියලුම කාන්තාවන දේශපාලනයට ඇතුළු වීමට ඉඩකඩ තිබුණා. ඒ සඳහා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි නායකත්වයේ දීලා සියලු මේ විරෝධතාවය මම සියලුම ජනාධිපතිතුමා අගමැතිතුමා පළාත් බාන ඇමතුමා ඇතුළු ඒ සියලුම අවශ්‍ය තැන් වලට අපි විරෝධතාවය මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණට ඉදිරිපත් කළා. දැන් මෙතුමිය මේ කියන දෙයට මට සාක්ෂි දරන්නත් පුළුවන්. මොකද මේ මට මතකයි මධ්‍යම කාරක සභාවෙත් ඔබතුමිය මේ පිළිබඳ සාකච්ඡා කරලා බොහොම තරේ ඉල්ලා හිටියා ඔබතුමිය ඒ දරන අදහස පක්ෂයේ ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නේ කියලා. ඒ අවස්ථාවේ තමයි තවසෙන්ම මධ්‍යම කාරක සභාවෙත් අනුමත කරේ. ඉතින් තුමිය මොකක් මහන්සි වුණා. මේක 66 සංවත්සරයට ඈ නෑ තවසෙම මේ මන් දන්නේ සරත් ෆොන්සේකා හැමතුමා දරන අදහස මොකක්ද කියන එක. මොකද එතුමා තමයි මේ පිළිබඳ ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන්න ඕනේ. හැබැයි යුද්ධ කාලේ මානව හිමිකම් ඇමතිවරයා හැටියට ජගත් ජයසූරිය වන්නේයේ අනදෙන නිලධාරී හැටියට කටයුතු කරපු අවස්ථාවේදී නිතර අපි සමගත් සම්බන්ධ වුණා. මම මතකයි ඒ අවස්ථාවවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට හිටපු නේවාසික ප්‍රධානියා නීල් බෲනේ මහත්මයා කිව්වා මේ ජගත් ජයසූරිය මහත්යත් එක්ක මේ බොහොම ලේසි කියලා ඇත්තටම කතා කරා. එතුමා මේ ඒ කටයුතු කරන ආකාරය, ඒ විද්වත්භාවය, ඒ බුද්ධිවේදීභාවය මේ සියල්ලක්ම පිළිබඳ මේ අවස්ථාවේදී ඇත්තටම මේ කාලය තුලදී කතා බහකටත් ලක් වුණා. ඉතින් එතුමාට විරුද්ධව බ්‍රසීලයේ රජය නොවන සංවිධානයක් ඒ මානව හිමිකම් චෝදනාවක් එල්ල කරපු අවස්ථාවේදී මම හුඟක් පුදුම වුණා ඇත්තටම. එවැනි පුද්ගලයෙකුට මෙවැනි දෙයක් චෝදනා කිරීම පිළිබඳ. මගේ එතුමත් එක්ක තිබුණු ගනුදෙනු දිහා හැරලා බැලුවම ඇත්ත වශයෙන්ම එවැනි චෝදනාවක් කිසිසේත්ම එතුමාට ඒ කාලේ තිබ්බේ නැහැ. මේ ඉතින් චෝදනාවක් එල්ල කරනවා නම් එල්ල කරන්න තිබ්බේ ඒ කාලේනේ. නේද? ඉතින් මම දන්නේ නැහැ සවුත් ෆොන්සේකා එතුමාට අපිට වඩා පිළිබඳ තොරතුරු තියෙනවද නැද්ද කියන එක. හැබැයි එතුමා ඇත්ත වශයෙන්ම රණවීරුවෙක් හැටියට අපි සැලකනවා. ඔය ඒක ඉතින් එතුමාගෙන් අහන්න ඕනේ මොකක්ද තොරතුරු කියලා. මම දැන් මට කියන්න බෑනේ. මං කිව්වේ අද එතුමත් එක්ක අපි කරපු ගනුදෙනු කොහොමද කරේ? ඒ කාලේ ඇත්ත වශයෙන්ම එවැනි චෝදනාවක් එතුමාට තිබ්බේ නැහැ කියන එක අපි හොඳටම දන්නවා. මොකද ඒ චෝදනාව වලට උත්තර දෙන්නත් උනේ මටනේ ගිහිල්ලා. නේද? රජයෙන් මං හිතන්නේ මේ වෙනකොටත් ඒ අවශ්‍ය ප්‍රකාශ කරලා ඉවරයි. එතුමා පිළිබඳ කිසිසේත්ම එහෙම දෙයක් නැහැ කියන ස්ථාවරයේ ඉඳලා රජය කතා කරලා තියෙනවා. ඒ වගේම එතුමා වෙනුවෙන් පෙනී හිටින්නත් රජය කටයුතු කරනවා කියන එකත් මම දැක්කා. ඒක පත්තරවලත් දාලා තියෙනවා. ඒ කියන්නේ මේ අමතුමා රජයේ ස්ථාවරය වෙන්නේ ජගත් ජයසූරිය මහත්මයා වෙනුවෙන් මෙහි සිටින්නේ මම අරතක් කළා නැහැ කියන්නේ රජයේ ස්ථාවරය. නෑ ඉතින් රජයේ ස්ථාවරය අපේ රණවිරුවෝ කිසිසේත්ම කිසිම අවස්ථාවකදී අපි පාවා දෙන්න සූදානම් නැහැ. අපි හොඳටම දන්නවා හමුදාවේ සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ත්‍රස්තවාදය නැති කරන්න කිසිසේත්ම කටයුතු කරන්න කිසිම අවස්ථාවකදී ඉදිරිපත් වුණේ නැහැ කියන එක. ඒ වගේම එතුමා වගේ අයව අපි සලකන්නේ නැත්නම් වශයෙන්ම රණවිරුවෝ හැටියට.
මල්ල විශාල සේවයක් කරපු අය. ඉතින් මම දන්නේ සුවිශේෂ කාරණා තියෙනවද කියලා වංශේක ඇමතුමාගෙන් අහන්න ඕනේ ඒක. හැබැයි අපි නෑ ඒ පෞද්ගලික අදහස මේක කැබිනට් මණ්ඩලේ කතා කරලා නැහැ. මේ කැබිනට් මණ්ඩලේ කතා කරාට පස්සේ තමයි සාමූහිකව කියලා තියෙන්නේ. මේ අපේ කටවහල නැහැ මෙතුමිය කිව්වා වගේ අපිට නිදහසක් දීලා තියෙනවා අපේ ස්ථාවර පිළිබඳ ජනතාව දැනුවත් කරන්න. හැබැයි යම්කිසි දෙයක් කැබිනට් මණ්ඩලයේ තීරණයකට භාජනය වුණාට පස්සේ සාමූහික ගිවිසුම සාමූහික වගකීම එතනින් පටන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක බරපතල කාරණයක් නෙමෙයි මම ප්‍රකාශ කරන්නේ මේ පොමුදාපතිනේ. නෑ ඉතින් කොච්චර ප්‍රකාශ කරනවද? රාජ්‍ය මතයට විරුද්ධ කී දෙනෙක් ප්‍රකාශ කරනවද එක දේවල්? රාජ්‍ය මතයට විරුද්ධ මතය. නෑ ඉතින් රාජ්‍ය මතය ඉදිරිපත් කළා තියෙන්නේ රාජ්‍ය කියලා තියෙනවනේ. එතුමා වෙනුවෙන් පෙනී හිටින්නත් සූදානම් කියලා. ඉතින් එතනින් එහාට ඉතින් අවශ්‍යතාවයක් නෑ. කතා කරන්න. ඔව්. මම නම් ඇත්ත වශයෙන්ම දකින්නේ ඒක මහා බොළඳ කතාවක් හැටියට. එතුමා කලින් කී හිටියේ එතුමාට ආරාධනා කරේ නැහැ කියලා. ඊට පස්සේ අතටම ගිහිල්ලා ආරාධනා පත්‍රය ලබා දුන්නා කියලා දුමින්ද දිසානායක එතුමාද පත්‍ර වලටත් ප්‍රකාශයක් කරලා තියෙනවා. ඉතින් එතුමා පාක්ෂිකයෙක් නම් එතුමාට තියෙන්නේ එතකොට ඒ ආරාධනයේට මේ ප්‍රචාරයක් දක්වන්න. මේ පක්ෂයේ සංවත්සරුලනේ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව තවදුරට මේ නායකත්වයේ තියාගන්න ඕනද නැද්ද කියන එකට ඡන්දයක් ගන්න තියෙන එකක් නෙවෙයි නේද? නැත්නම් ආණ්ඩුව එක්ක අපි ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන තැනක් නෙවෙයි. මේ සංවත්සර උරුල්ල 66 වෙනි පක්ෂයේ සංවත්සර උරුල්ල සිළුම පාක්ෂිකයෝ එතන ඉන්න ඕනේ. පාක්ෂිකයෝ ඉන්න. ඉතින් එතුමාගේ කතා මං හිතන්නේ ජනතාව නම් පිළිගන්නේ කියලා. කවද? ඕක මේ දවල් හීනයක්ද රෑ හීනයක්ද වගේ? නැති දෙයක් මම මෙතුමියට කියන්නත් ඒකට උත්තරයක් දෙන්න කියලා සුදර්ශනී කතා කරලා කියලා. මේ ඉල්ලීමක්වත් යෝජනාවක්වත් එහෙම පැන නැගිලා නැහැ. ඒක මම හිතන්නේ මේ ඔබතුමා හඳුන්වන එකක්ද? ඔව් ඒක. ඉනෙන් පෙනිලා එක ඊයේ. මතන මුල් අවධියේදී යෝජනාවලියක් ආණ්ඩුව ඉදිරිපත් කෙරුවා. ඒක පිළිගත්තේ නැහැ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ වගේම මත රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඔවුන් සම්පූර්ණයෙන්ම ඒ වගේම තමයි අපිට පේනවා මේ අරගලය දැන් දේශපාලන සමහර අය දේශපාලනය කරනවා මේ අරගලය හරහා සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න කියලා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා දැන් කමිටුවක් පත් කරලා දෙනවා. මම දැක්කා මේ නියෝජ්‍ය අමාත්‍ය මේ ආචාර්ය හර්ෂද සීලරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා දෙනවා දින 10ක් ඇතුළත විසඳුම් යෝජනා දෙන්න කියලා. ඒ අනුව ඉක්මනට මේ ප්‍රශ්නේ විසඳන්න අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලි වමනාවක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉදිරි සතිය දවස් 10 ඇතුළත මේ ප්‍රශ්නේ විසඳුමක් ලැබෙයි. හැම පාර්ශ්වයකම අදහස් අරගෙන හරි තැනකට එයි කියන එක කියනවා. හැබැයි විශේෂයෙන්ම මේ රජයත් හිටපු සෑම රජයක්ම පෞද්ගලික අධ්‍යාපනයේ ප්‍රතිපත්තියකට පිළිඅරගෙන තියෙනවා. ඒකත් අපි කියනවා. එහෙනම් අපි ඉවර කරමුනේ. බොහොම ස්තුතියි සියලු දෙනාට.